අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සතියන්තයේ විශේෂ 7 වෙනි පැය හමුවීම සටහන් කරන වෙලාව. මහමැතිවරණ ඉතාමත් මොනසුම්. අද මධ්‍යම රාත්‍රී 12න් සියලු ප්‍රචාරක කටයුතු අවසන් කරන්න ඕනේ. එනිසා අපි අද මහමැතිවරණයට පෙර මැතිවරණය පිළිබඳව කතා කරන අවසන් 7 වෙනි පැය හමුවීම. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා 7 වෙනි පැයේ මුල් විනාඩි 30 තුල දේශපාලනය සහ මේ මහමැතිවරණ ඉදිරිපත් වෙලා තමන් රට වෙනුවෙන් ආසනයේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්න කියන කාරණේ පිළිබඳව කතා කරන්න මොණරාගල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ අපේක්ෂක උදේශාන්ත ගුණසේකර මැතිතුමානි තාමත් මාදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. පහුගිය කාල සීමාව තුළ එතුමා මේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යා වටිනාකම් පිළිබඳව අනාගත පරපුරට උරුම කර දිය යුතු උරුමකම් අනිත් පැත්තෙන් හිමිකම් පිළිබඳව බරපතල විදිහට කතා කළා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. අද ඒ මත පදනම්ව එතුමා මෙවර මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ ඇයි මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට මොනවද කරලා තියෙන්නේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියන කාරණේ පිළිබඳව සහ ජාතික දේශපාලනයේ භාවිතාව පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කතා කරමු. උදේශාන්ත ගුණසේකර මහත්මයා ඔබතුමාගේ දේශපාලන ආගමනයත් එක්ක මහමැතිවරණයෙන් පහුගිය මහමැතිවරණයෙන් ඔබතුමා මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කළ පාර්ලිමේන්තුවට යනවා. ඔබතුමා මෙවරත් පාර්ලිමේන්තුවේ අපේක්ෂකත්වයක් අරගෙන පාර්ලිමේන්තු නියෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා තෘප්තිමත්ද පහුගිය අවුරුදු 5 තුළ ජනතාව වෙනුවෙන් දුන්නු වරමට දෙයක් කරන්න පුළුවන් වුණා කියලා? පළමුවෙන්ම මේ අවස්ථාව ලබා දුන්නු ITN රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහන් ලබා දුන්නු එක ගැන මගේ ගෞරවය වෙල්ලස්සේ ජනතාව වෙනුවෙන් අපේ විරෝධාර ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. පසුගිය අවුරුදු 5ක කාලයේ 2015 ජනවාරි 8න් පස්සේ මේ රටේ තිබුණේ මේ රට බලාපොරොත්තු වුණු දේශ හිතේශී ආර්ථික ප්‍රතිපත්තියක් සහිත ගමනක් නෙවෙයි. අපේ රට එදා 2015 ජනවාරි 8 උදා වුණේ මේ රටට මූසල යුගයක්. ආර්ථික සමෘද්ධිය ළඟා නොවන අපේ සංස්කෘතික උරුමයන් පිළිබඳ වටිනාකම් නැති අපේ කුෂිකර්මාන්ත කඩාවැටුණු අපේ කර්මාන්ත බිඳ වැටුණු දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපේ රටේ ඇද වැටුණු ඒ වගේම ජාතික සම්පත් විකුණා දමන කොල්ල කන ඒ යුගයක් නිර්මාණය වුණේ. එතකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජයේ 2015 ජනවාරි 8 එවකට පත්තුණු ජනාධිපති හංසයා ලකුණට පොහොට්ටුවට ගහලා කතිරේ ගහලා මෛත්‍රී පාලනයක් කියලා කියපු යුගයේ මෙත්තා මුද්දා කරුණා ගුණේද මෛත්‍රී ගුණේද තිබුණේ කියන එක මේ රටේ රටවැසියෝ දන්නවා. එතකොට ඒ යුගයේ එක්තරා වෙලාවක අපි දැක්කා දෙමළ අන්තවාදී නැවත හිසෝසවනවා. පාස්කු ප්‍රහාරය සිදු වෙලා මුස්ලිම් අන්තවාදී IS ප්‍රහාරය සිදු වෙනවා. මට මතකයි දෙසැම්බර් 25 2018 දෙසැම්බර් 25 මාවනැල්ලේ බුදු පිළිමය කැඩෙනවා. එතකොට දෙසැම්බර් 26 තමයි මේ පිළිබඳව මම පෞද්ගලිකව පළවෙනි වතාවට මාවනැල්ලේ බුදු පිළිම කැඩීම පිළිබඳව රටට කියන්නේ මේක තලේමාන් මට්ටමේ ප්‍රහාරයක් විය හැකි. ඒ නිසා මේකට වහාම පියවර ගන්න කියලා ඒ එදා වෙච්ච දේදී දෙසැම්බර් 26 වෙනිදා කිව්වා. මට මතකයි ජනවාරි මාසේ මුල් සතියේදී ලැක්ටෝස් කුකුළු ගොවිපලේ අහුවෙනවා මුල් සතියේදී 2 හෝ 3 මගේ මතකයේ හැටියට අහුවෙනවා මේ ප්‍රහාරයේ සම්පූර්ණයෙන් මොලකරුවන්. අදද මේ ජනාධිපති කොමිසමෙන් ඔප්පු වෙලා තියෙනවා. ජනවාරි 9 මගේ මතක හැටියට පාර්ලිමේන්තුවට කල්තැබීමේ යෝජනාවක් ගෙනවා වෙල්ලස්සේ ජනතා පුත්‍රයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාමත් අභියෝගාත්මක වෙලාවක් ඒ ප්‍රහාරයේ සම්බන්ධව පාර්ලිමේන්තු කල්තැබීම යෝජනාව 225 දෙනාගෙන් පළවෙනි කල්තැබීම යෝජනාව ගෙන්නේ උදේශාන්ත ගුණසේකර. ඒ වෙලාවේ. ඒ වෙලාවේදී මම කියන රවුෆ් හකීම්, රිෂාඩ් බදුරුඩීන්, අසාඩ් සාලි, ඒ වගේම මුජිබර් රහ්මාන්ලා මේ පිටුපස ඉන්නවා. මේකට සැකයි මේ සැක සංකා නිසා මොකද මාවනැල්ලේ බුදු පිළිම කැඩීමත් එක්ක පොලිස් පරීක්ෂණය ආරම්භ වෙනකොට එක්තරා බස්නාහිර ඉන්න මුස්ලිම් නායකයෙක් තමයි ගිහිල්ලා ඒ පොලිස් අධිකාරිවරයාට පොරොන්දු වෙන්නේ සැකකරුවන් ඉදිරිපත් කරන්නම් කියලා. හැබැයි සැකකරුවන් අහුවෙනවා. ඒකට ක්‍රියාමාර්ග ගෙනෙන්නේ නැහැ ඒ යහපල් ආණ්ඩුවේ. පාස්කු ප්‍රහාරි වින්දිතයන් අදත් බලාගෙන ඉන්නවා තමන්ගේ ජීවිතේට තමන්ගේ දරුදැරියන්ට මොකද වුනේ කියලා. එහෙම යුගයක් කාලකන්ණි යුගයක් ලේහැලුණු යුගයක් දැන් අහුවෙලා තියෙන්නේ දලදා මාලිගාවට ප්‍රහාරය එල්ල කරන්න තිබුණා කියන එක. අපේ රුවන්වැලි මහසෑයට උනත් එල්ල කරන්න තිබුණා ඒ ප්‍රහාරය. අපේ මිරිසවැටි අපේ මහා ස්තූප වලට
බෞද්ධ විරෝධී බලවේගයක් ඒ මුස්ලිම් අන්තවාදයේ හරහා නිර්මාණය වුණා. අනිවාර්යෙන් එහෙනම් ඒක නියමිත වෙලා තිබුණේ සිංහල දෙමළ මුස්ලිම් මරාගැනීමක් සහිත ඉතියෝපියාවක් නිර්මාණය වෙන රටකට යාවි. අපි එතෙන් යමු. මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදිහට අහන්නේ මේ ඔබතුමා අවුරුදු 5 තුල කියනවා. ඒක තමයි. ගමනේ ඔබතුමා තෘප්තිමත්ද? ජනතාව වෙනුවෙන් යමක් කරන්න නෑ කිසිම තෘප්තියක්. මම ඒක තමයි කියන්නේ. ඒ ඇතිවෙච්ච කාලකන්ණි යුගයේ අපි ඉටියේ දා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරඟ වැදිලා ආසන 94ක් අරගෙන ආසන 94න් අවසානයේ ඒකාබද්ධ විපක්ෂයට වැටිලා ආසන 54කට සීමා වෙලා ඉතිරි ඔක්කොම බලවේග තනතුරු තාන්නමාන වරප්‍රසාද වලට ගිහිල්ලා අපිට ඒ විපක්ෂ නායකත්වයක්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණේ නැහැ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමක් තිබුණේ නැහැ. ජනතා විමුක්ති ප්‍රණ්ඩ ආසන 4ක් තියෙන ඒ අයට හම්බෙනවා විපක්ෂ ප්‍රධාන සංඝ 16ක් තියෙන සම්බන්ධයට හම්බ වෙනවා විපක්ෂ නායකකම. ඒ කියන්නේ විපක්ෂෙකුත් නැහැ. විපක්ෂ භූමිකාවකුත් අපිට අහිමි කරා. එතකොට අපිට තිබුණේ පාර්ලිමේන්තු 8ක්. ජාතික සම්පත් වලට විකිණීමට විරුද්ධ අරගල. හැබැයි අපි තෘප්තිමත් වෙන එකාතකින් ඒ දේශද්‍රෝහී නඩයට විරුද්ධව දෙස් විදේශ විජාතික කුමන්ත්‍රණයට විරුද්ධව අපි මේ දේශප්‍රේමී සටන සිදු කළා. ජාති මාමක සටනක් කළා. අරගලයට බැස්සා. ජනතාව පෙළ ගැස්සුවා. ඒ නිසා අපි කරන්න තියෙන මේ ඓතිහාසික යුග කාර්යභාරය කරා කියන එකට සන්තෝෂයක් තිබෙනවා. හැබැයි කාලකන්ණි සතුටක් තිබෙනවා රටට වෙච්ච විපත ගැන. අපිට මොකද අපි අරගලයක් කරා කියලා රට ජයග්‍රහණය ලැබලා නැහැ. ජයග්‍රහණ ලැබලා තියෙන්නේ මේ විජාතික ආර්ථික කුමන්ත්‍රණයෙන් යම් කොටසයි 100ට ගණනක් අපි ජයග්‍රහණ ලැබුවා. 2019 නොවැම්බර් 16 වෙනිදා 2015 ජනවාරියට පෙරදිලා ගියපු මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අග්‍රාමාත්‍ය ධූරයට ගෙනාවා අපේ ජාතික බලවේග. ඒ වගේම මේ රටේ ජනතාව ජනාධිපතිවරණ ඉහළ ප්‍රතිශතයක් 69ක මහා ජාතික අපේක්ෂාවක් සිංහල බෞද්ධ බහුතර බලයකින් දුන්නා. ඒ පිළිබඳ අපිට සතුට උපරිම සතුටක් ඒක තියෙන මේ ජයග්‍රහණයට අපි පාර කැපුවා කියලා. හැබැයි ඒ ඇතිවෙච්ච රටට වෙච්ච විපත ලෙහෙසියෙන් අවුරුදු 10ක් 15ක්වත් ආයි ආපස්සට ගිහිල්ලා ලෙහෙසියෙන් ගන්න බැරි නරාවලක මේ රට තියෙන නිසා ඒ අසතුට තිබෙන්නේ ඒ අතෘප්තිය තමයි අපිට තියෙන්නේ. හැබැයි තෘප්තියක් තිබෙනවා. ඒ බලවේගය අවුරුදු 5ක් යන්න කලින් පරාද කරන්න පුළුවන් වීම ගැන. දේශපාලන ගමන් මඟ තුළ ඔබතුමා මේ කේන්ද්‍රගත වෙන්නේ සහ ඔබතුමාගේ අපි කියන්නේ නැවතුම සටහන් කරගන්න වෙනම තැනක. එකක් දේශප්‍රේමීත්වයේ අනෙක් පැත්තෙන් ඔබ අපේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කිරීම පිළිබඳව අනෙක් පැත්තෙන් සිංහල ජාතිකත්වයේ කියන තැනත් ඔබ නවතිනවා. ඔබ මාකට් කරන්න හදන්නේ මිනිසුන්ගේ හෘද ස්පන්දනයේ ගැඹුරුම තැනක තියෙන තැනක්. ඒකද ඔබ මේ කරන්න හදන්නේ? ඒකට හරි ලොකු කතාවක් තිබෙනවා. මම මීට කලිනුත් රූපවාහිනී වැඩසටහන් කීපයකදී මේ ගාන කියලා තියෙනවා. සාප් මම පාර්ලිමේන්තුවේ 2015 ජනවාරි 8 ආවට පස්සේ මගේ ඇත්තට මගේ ජීවිතේ දේශපාලන වශයෙන් පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට එක හේතුවක් තමයි මම 2015 ජනවාරි 8 පරාජයෙන් පසුව ඉන්පස්සේ 2015 පාර්ලිමේන්තු අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණ මම දිනලා එනවා. මොණරාගල් දිස්ත්‍රික්කයෙන් 3 වෙනි ස්ථානෙට. ඊටත් කලින් මම 2010 මහ මැතිවරණේ පරාද වෙනවා. මොකද 2008 අප්‍රේල් 8 ජනතා විමුක්ති පෙරමුණ ඉඳලා අපි විමල් වීරවංශ අපේ පක්ෂයේ නායකයා සමග ජනතා විමුක්ති පෙරමුණේ දේශද්‍රෝහී පිළිවෙත ප්‍රතික්ෂේප කරලා අපි මේ රටේ ජාතිකවාදී මතවාදයක හිට ගන්නවා පාර්ලිමේන්තුවේ. නමුත් 2008 අප්‍රේල් 8 ඇවිල්ලා 2010 වෙනකොට අපි මේ දේශප්‍රේමී මාවත ඒ ලබා දුන්නු රටට ජාතියට ලබා දුන්නු ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අරංගිට ගිය යුද්ධෙන් දිනලා 2009 මැයි 18 යුද්ධ දිනලා ඇති කරගත්ත මහා ජයග්‍රාහී මාවත එලිපෙහෙලි කරන්න අපි හවුල් වුණා සම්මාදන් වුණා 2010 මහ මැතිවරණයකට හේතුවකුත් වෙනවා නැත්නම් අයවැය ඊට කලින් පරදිනවා. හැබැයි අපි ඒ ආපු ජයග්‍රහණය ඔස්සේ ලබා දුන්නු පණිවිඩය මම හිතනවා වෙල්ලස්සේ ජනතාවට එදා මාව උකහා ගන්න බැරි වෙන්නේ නැති. එදා පෙරදුනා. පෙරදුන එක මට ලාභයක් වුණා. ඒ පෙරදුනාට පස්සේ මම නිවාස අධිකාරි අධ්‍යක්ෂ වෙනවා. මම ගෙවල් 15127ක් 1978න් පස්සේ මොණරාගල දිස්ත්‍රික්කයේ පීට කෙනමන් තමයි නිවාස අධිකාරී පනත එක්ක මේ පනතත් එක්ක නිවාස අධිකාරී ගොඩනගෙන මම අධ්‍යක්ෂ වෙනවා. විමල් වීරවංශ මහත්මයා මට ආරාධනා කරන නිවාස අධිකාරී අධ්‍යක්ෂ ධූරි බාර ගන්න කියලා. අපේ රටේ ජනාධිපතිතුමා එවකට හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා ආරාධනා කරනවා. මම බාරගත්තා. බාරගත්තට පස්සේ මගේ පළාතේ දුප්පත් මිනිසුන්ගේ නිවාස ප්‍රශ්න විසඳන්න මම නායකත්වය දුන්නා. ගෙවල් 15127ක් හදන අවුරුදු දෙකමාරක් වෙන කාල තවමත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව ඇවිල්ලා එයා නිවාස සමිති වෙලා කාලෙවත් ඒ තරම් ගෙවල් ප්‍රමාණයක් මොණරාගල හදන්න බැරි වුණා.
මෙන්න මේ කාලේ මගේ ජීවිතයේ සිදුවෙන වෙනස්කමක් මොකද මට පරාජය ලාභයක් වුණා කියලා මේ රටේ මහා විහාරී සම්ප්‍රදායේ ජීවත් වෙන ඇසුරු කර මහා විනය ශික්ෂාපද සමාදන් වෙන උපසම්පදා සීලයේ සිටින මේ රට මේ නිවනට සුදුසු මාර්ගයක් තනන්න කැප වෙන ආර්ය මහා සංඝරත්නය මට මුණ ගැහෙනවා මේ පරාජය හමුවේ. ඈත ගල්ලෙන් වල ආරණ්‍ය සේනාසන වල. ඒ වගේම ඊටමත් සුවිශේෂී මහා සංඝරත්නය. ඒ ඇසුරු කොට මගේ ජීවිතේ නැවත මට හිතෙනවා ජීවිතේ මුලට ගියා කියලා. මොකද මම බිබිලේ වෙල්ලස්සේ බිබිලේ යල්කුමරේ මගේ ඉපදුණු ගම. මගේ තාත්තා බිබිලේ බකිනි ගහවෙල. රටේ රාළ 18 පරපුරේ අපේ. ඊට පස්සේ අපේ අම්මත් බිබිලේ. ඒ කාලේ මට මතකයි ගමේ පන්සලේදී මම බොහොම ආසයි පන්සලට යන්න. ඒ පන්සලේ හිටියා කිරියරුවේ ධම්මානන්ද හාමුදුරුවෝ. ඒ කියන්නේ පොකුණු විට විනයාලංකාරාමේ අපේ රේරුකාණි චන්ද්‍රවිමල හාමුදුරන්ගේ ප්‍රධාන උපස්ථායක ස්වාමීන් වහන්සේ. අපි ඉක්මනට වෙලා බලමු. උදේශාන්ත මතව පැහැදිලි කිරීමට. ඒ උන්වහන්සේ පුංචි කාලේ මට මුණ ගැහෙන මම දණ්ඩ නමස්කාර කරලා වඳිනවා. මට මතකයි. උන්වහන්සේ ඊට පස්සේ බිබිලේ අල්කුඹරේ ටැංගොඩ රජමහා විහාරයේ සිට ආරණ්‍යගත වෙනවා. සමාවෙන්න මම මේ ඉතාම මහන්සියලා රැස්වීම් ගණනාවක ඊයේ රාත් 12 මාරේ මගේ ජනතාව අමතර වෙනවා. අපි කෙටියෙන් කතාව ගොනු කරගන්නමු මේ තව කාරණා ගණනාවක්. ඒ හමුවීමත් මම හිතන්නේ විශේෂ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඓතිහාසික කියවීමකට මම මැදිහත් වෙනවා. 2015 ජනවාරි 8 පස්සේ අගෝස්තු 17 පාර්ලිමේන්තුවට පස්සේ මම පාර්ලිමේන්තුවේ පුරාවිද්‍යාව සංස්කෘති ගුරුමයන් ගැන ප්‍රශ්න 10 ගණක් අහනවා. ඒක අහන්න වෙන්නේ හේතුවක් තියෙන. ඒක තමයි මට මේ රටට ලෝකෙට කියන්න ඕනේ. මම දෙමළ ඩයස්පෝරාව මට මතකයි ඒ වෙනකොට ජාත්‍යන්තර අපරාධ යුදාපරාධ අධිකරණ වලට විවිධ ලියවිලි අරන් ගිහිල්ලා යුද්ධ ගැන වැරදි මතයක් හදලා තියෙනවා. මට ඕන වුණා මම ඒ වෙලාවේ යුද සාහිත්‍ය කෘති කියවනවා. ලෝකේ ඉතිහාසය පිළිබඳ යුද සාහිත්‍ය කෘති. මේ අතරේ ලංකාවේ යුද්ධ ගැන මම පොත්පත් ගොඩක් කියවන්න ගත්තා. මට මේ වෙලාවෙත් මතක් වෙනවා අපේ මේජර් කමල් ගුණරත්න මැතිතුමාගේ අවසාන පොත. මේ පොත් බලද්දී මට හිතුණා යුද්ධ ගැන ප්‍රශ්න අහන්න ඕන කියලා. මුළු සමස්ත යුද ඉතිහාසය ගැන ප්‍රශ්න 10 ගාණක් මම පාර්ලිමේන්තුවේ ඇහුවා. එක් වෙලාවක මගෙන් සමහර පාර්ලිමේන්තු නායකවරු ඇහුවා මොකද උදේශාන්ත මේ පරණ ප්‍රශ්න අහන්නේ කියලා. මට ඕනේ කවදා හරි දෙමළ ඩයස්පෝරාව ජිනීවාට අරන් යන වාර්තාවක් වගේ මේ ප්‍රශ්න ටික රාජ්‍යයෙන් අහලා කරපු විනාශය, කරපු දේපල හානිය, කරපු විනාශය විත්තිකරුවන් ඉන්නවද? නීති හැරහැරට ගියාද? ඒ අවුරුදු 30කට වැඩිය 30 අවුරුදු යුද්ධයෙන් මේ රටට කරපු විනාශය ගැන අහන්න. මේක අහනකොට මේ දෙමළ නිජබිම් සංකල්පය මුස්ලිම් නිජබිම් සංකල්පය මුස්ලිම් අන්තවාදය තුළ තියෙන නිජබිමක් පිළිබඳ කතාවක් තියෙනවා. හැබැයි ප්‍රබලව තියෙන දෙමළ නිජබිම. මේක අහනකොට මට ඔළුවට එනවා මේ පුරාවිද්‍යා උරුමය එක්ක මේ ඉතිහාසයේ අපේ රටේ ඓතිහාසික කියවීමේදී ඒකීය රාජ්‍යයට ඉතාම සම්බන්ධයි. මොකද උතුරු නැගෙනහිර කියන්නේ කොට්ටිආරම්පත්තු මේ මහාවංශය කියන්නේ කොට්ටිආරම්පත්තු කෝටියක් ආරාම තිබුණු භූමිය උතුරු නැගෙනහිර. විග්නේශ්වරන් මැතිතුමාට මම මේක අභියෝග කළා තියෙනවා. මහාවංශයේ වැරදි කියද්දී පාර්ලිමේන්තුව 225න් එන්ඩ විග්නේශ්වරන් මේ මහාවංශය ගැන ඔප්පු කරන්න ලෑස්ති කියලා විග්නේශ්වරන් අභියෝග කරා. ඉතර රූපවාහිනී නාලිකාවකට අවස්ථාවක් දුන්නා. විග්නේශ්වර තාම ආවේ නැහැ. මම මේ වෙලාවෙත් අභියෝග කරනවා. ඔබේ රූපවාහිනී නාලිකාවේ හරි අගෝස්තු 5 ඡන්දේ මේ මිත්‍යා දෘෂ්ටික විග්නේශ්වරන්ලා මේ රටට වහුරු මත හදන විග්නේශ්වරන්ට පුළුවන් නම් මේ රූපවාහිනී මැදිරියේම මෙතන ඉඳලා මම වාද කරලා විග්නේශ්වරන් පරාජය කරනවා. අපි ඒ මට්ටමේ මේ ඉතිහාසය කියවගෙන තියෙනවා. මේ තියෙන්නේ සිහළුනේ බුදුසසුන බේරාගනිව් කියන කෘතිය සිරිල් මැතිව් කරපු එක්සත් ජාතික පක්ෂ කැලණි ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේවා අපි කියවුවා. මේ තියෙන්නේ ඉතිහාසයේ වැදගත්ම සිටියම. මේක මම පෙන්නනවාද මේ රූපවාහිනියට. මේක කවුරුත් මං හිතන්නේ මේ රටේ දේශපාලන නායකයෙක් නැවිලා නැති වෙති. මේක මට පෙන්වන්න සමීප රූප දර්ශනයක් දෙන්න. මම දන්නේ මේකට පුළුවන්ද? මේ තිබෙන්නේ බැලුවොත් අපේ රටේ ඉතිහාසයේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිතියම මේ තියෙන්නේ පුරාවිද්‍යා සිතියම. ඔබට පේනවා ඇති උතුරු නැගෙනහිර කොට්ටිආරම්පත්තු කියන්නේ මහාවංශයේ මොනතරම් සත්‍ය ගවේෂණයක්ද කියන එක. මේවා තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිතියම් ගත කරලා නැහැ.
ඒ නිසා තමයි මට ඕන උනේ මේ ඓතිහාසික කියවීම පිළිබඳ පාර්ලිමේන්තුව හටනක් කරන්න. මට තේරෙනවා දැන් උදේශාන්ත මත ඔබතුමාගේ ගැඹුරු හැදෑරීමක් තියෙනවා අපේ වටිනාකම් පිළිබඳව සංස්කෘතිය පිළිබඳව හරපද්ධතීන් පිළිබඳව සහ අතීත උරුමයන් පිළිබඳව. දැන් ඔබ ජාතික දේශපාලනයේ ඉන්නේ. අපේ රටේ දෙකෝටියක් ජනතාව දෙකෝටියක් එහාට ගිහපු ජනතාව නියෝජනය කරන 225 එක්කෙනෙක් ඔබ. ඔබට පුළුවන් ද එක තැනකට ගොනු වෙන්න මේක බහු ජාතික බහු ආගමික රටක්. එක තැනකට ගොනු වෙලා එක පැත්තකට ආමන්ත්‍රණය කිරීම තුළ ඔබට වාසියක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ජාතික නායකයෙකුගෙන් නැත්නම් දේශපාලන ව්‍යාපාරීන් ප්‍රබලයෙකුගෙන් බලාපොරොත්තු වෙන දෙයක්ද ඒක? ඒකට උත්තරයක් දෙන්න කෘතියකින්. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ඉන්දියන් ඉතිහාසයේ සිටියව තියෙනවා. මේක සමීප රූපයක් දෙන්න. ඒ සිටියමේ මට මම දන්නේ කොච්චර ලඟ වෙලා මේක පේනේද කියලා. මේක ළඟම කරොත් ලංකාවාසී ශ්‍රී ලංකාවාසීන්ට පේනවා. මේ සිටියමේ ඉන්දියාවට පහලින් තියෙන ලංකාව මොකක් කියලාද නම් කරලා තියෙන ඉන්දියන් ඉතිහාසයේ සිංහල පේනවා ඇති ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ඉන්දියන් ඉතිහාසයේ ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව ඉන්දියානු ඉතිහාසයේ මේ තියෙන්නේ සිලෝන් ශ්‍රී ලංකන් කියලා නම වෙනස් වෙන හැටි. ඒ කියන්නේ 1972 වෙනකොට ශ්‍රී ලංකන් කියලා ලියවෙනවා. මම මේ නිකන් කියනවා මේවා. මේ ඉතිහාස කෘති අනුව කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ රට ගැන කියලා තියෙන්නේ සීහල දීපය කියලා. සීහලය හිටපු රට. බුදුන් වහන්සේ 3 වෙනි වර ලංකාවට වැඩම කරද්දී උන්වහන්සේගේ සුගත මහා චීවරය මේ සිංහල දීපේ සීහල දීපේ සීහල දීපේ කියන්නේ සිංහල දීපේම කියන එක නෙවෙයි. මේ රටේ තිබුණු නම. මේ රටේ තිබුණු නම. ඒකට සීහල දීපේට වැඩම කරලා උන්වහන්සේ සුගත මහා චීවරය එළන ඔය රුවන්වැලි මහා සෑයේ මහමෙවුනා උයනේ සලපතල මළුවේ උන්වහන්සේ මහා සමාපatti සෝයෙන් වැඩ සිටිනවා. අපේ මහා වංශයේ දීප වංශයේ චූල වංශයේ සියලවත්තු ප්‍රකරණ කියලා ඉපරණේ පොතක් තියෙනවා. සියලවත්තු ප්‍රකරණයයි පාලි රසවහිනී එකතු වෙලා තමයි සද්දම්ම ලංකාර ලිවෙන්නේ. සියලවත්තු ප්‍රකරණේ මන් දන්නේ ලංකාවේ පුස්තකාලයක තියෙනවද කියලා. මං ගාව තියෙනවා. පාලි රසවහිනී දැන් පුස්තකාලවල නැහැ. මන් දන්නේ නැහැ පාලි රසවහිනී පාර්ලිමේන්තු පුස්තකාලයවත් තියෙනවද කියලා. මම ගාව තියෙනවා. මම මේක කියවපු කෙනෙක්. ඒ සියලවත්තු ප්‍රකරණේ පාලි රසවහිනී එකතු වෙලා තමයි අපේ ගත් කතුරු අපේ භික්ෂුන් වහන්සේලා ලියන්නේ සද්දම්ම ලංකාරේ. මේ ඔක්කොම කෘති බැලුවමත් බුදුන් වහන්සේ 3 වෙනි වර ලංකාවට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේ මේ රට බාර කරන උපුල්වන් දෙවියන්ට. අපේ සිංහල බෞද්ධයන් තවමත් උපුල්වන් දෙවියන්ට පහනක් තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් විශ්ව දෙවියන්ට තමයි මොකක් හරි කරදරයක් අපි කවුරු කරදරයක් වුණොත් බොහෝ සිංහල බෞද්ධයන් තියන්නේ. හැබැයි ඒක මේ රටේ කිසිම අටුවාවේ ත්‍රිපිටකයේ කිසිම අටුවාවක විෂ්ණු කියලා දෙවියෙක් මේ රටේ නැහැ. ඒකේ සම්බන්ධයෙන් දෙමළ සංස්කෘතික උරුමයක් හැටියට විෂ්ණු දෙවියන් එන්නේ. උපුල්වන් දෙවියන්ට රට බාර කරන්නේ. උපුල්වන් දෙවියන්ට රට බාර කරපු මේ දීපය සීහල දීපය. ඒකයි මේ මගේ කියවීම. ඒ නිසා මේ රට ගොඩනගන්න ඕන නම් කාට හරි ජනාධිපතිතුමා අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 69ක ඡන්දයක් ගත්තා. සිංහල බෞද්ධ බහුතර බලයක් ගත්තා. ඒකෙන් කියවෙන්නේ දෙමළ ජනයා මුස්ලිම් ජනයා ඡන්දෙ දුන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ සියලු දෙනා අපේ එකට හිටපු වාසය කරා මේ රටේ ඉතිහාසය. හැබැයි මේක සිංහල බෞද්ධ රටක්. අපි අරාබියට කියන්නේ නැහැ සිංහල බෞද්ධ අරාබි රටක් කියලා. මේ රටක බෞද්ධ සભ્યත්වයේ උරුමයක් සහිත තියෙන්නේ. අපිට තියෙන මහා වාපි කර්මාන්තයක්. ලංකා සිටීම ගංගා 106ක් රට වටේ මුහුදට ගලා බයිනවා. අපේ රටේ ඉතිහාසයේ වැව් 35000ක් අපේ රජදරුවන් හදලා තියෙනවා. පරාක්‍රම බාහු රජතුමා වැව් 3125ක් හදලා තියෙනවා. ඒක නිසා තමයි පෙරදිග දාන්නේ අගාරුනේ. ඒ මහා වාරි ශිෂ්ටාචාර කදපු ලෝකේකම රට. ඒ හැදෑර ඔබතුමාගේ ඉතිහාසයේ හැදෑරීම හරිය. ඔබතුමාගේ ඉතිහාසයේ හැදෑරීමත් එක්ක ඔබතුමා මෙර පාර්ලිමේන්තු මහමැතිවරයෙකු ඉදිරිපත් වෙනවානේ. මොණරාගල ජනතාව ඔබතුමාගේ යම් දෙයක් අපේක්ෂා කරනවානේ. ඔබතුමා ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙලා මේව සුරක්ෂිත කරනවා වගේ මොණරාගල ජනතාවට ඔබතුමා මෙවර මහමැතිවරණයෙන් මේ හැදෑරීමත් එක්ක මොනවද දායාද කරන්න සූදානම් වෙන්නේ? ඒක මම පෙරේදා ජනාධිපතිතුමා මොණරාගල දිස්ත්‍රික්කයට පැමිණියා. එතුමා සියලුම අපේක්ෂකයන්ගේ වෙනුවෙන් ජනරැලි පැවැත්වුණා. මගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනරැලිය තිබුණේ බුත්තල නගරේ මහා යෝධ ජනරැලියක්. ඒකෙදි මම ඊටාම විවෘතව මගේ හෘද ස්පන්දනයේ තියෙන අදහස් ටික යෝජනා කරා. 1818 විමුක්ති සටනෙන් අපිට අහිමි වෙච්ච වෙල්ලස්සක් තියෙනවා. මහා වැව් ටික විනාශ කරා. කුඹුරු ගිනි තිව්වා. හෙරලි ගහ පවා කොස් ගහ පවා කැපුවා. අවුරුදු 18ට වඩා කොල්ල මරලා දැම්මා. අපේ සංස්කෘතික උරුමයන් දාග විනාශ කරා. ඒවා ලේඛනගතව මට කියන්න පුළුවන්. 1951 මහවැලි සිටීම ඉඳන් මට කතා කරන්න පුළුවන්. ඔබතුමාලා පැය නෙවෙයි පැය 3ක් 4ක් දුන්නත් මම කතා කරමු. මම 951 මහවැලි සිටියේ කිව්වම අපේ අරිය ජල බහනයක් එක්ක බැඳිලා තියෙන මේ වාරිෂ්ඨාචාරය මම දැක්කා. හෙන්රි පාකගේ සිටියම්
හෙන්රි සැමුවෙල් බෙකර්ගේ සිතුවම්. ඒ සිතියම් ගත්තට පස්සේ එල්ලාංග ක්‍රමයට තිබුණ අපේ පැරණි වාරි ශිෂ්ටාචාරය. ඒ ඉංග්‍රීසි සුදු ජාතික වාර ඉංජිනේරුවන්ට හම්බෙනවා. එක වෙල්ලස්ස හදන්න මම එතුමට යෝජනා කරා අපේ වාරි පද්ධතිය සිතියම පැරණි සිතියම නැවත උඩට ගන්න ඕන වෙල්ලස්සේ ඓතිහාසිකත්වම එන්න. ඒ වගේ මම එතුමට යෝජනා කරා අපි උතුරු නැගෙනහිරට අපි ජනාධිපති කාර්යසාධන බලකායක් හැදුවා. ඒකට විශාල වශයෙන් මම නායකත්ව දුන්නා. උපාය මාර්ගික උතුරු නැගෙනහිර සංඝ සභාව හදන්න මම නායකත්ව දුන්න කෙනෙක්. ජනවාරි 9 වෙනිදා 16 අතර ජනාධිපතිතුමා අපි හම්බුණා. උතුරු මමයි අරසිමලේ පනාමුර තිලකවංශ ස්වාමීන් වහන්සේ අරසිමලේ නායක හම්බුනේ අපි උතුරු නැගෙනහිර සංඝ සභාවේ ගිහි බාරකාර මණ්ඩලයේ මහලේකම් හැටියට මම මේ කතා කරන්නේ. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි හතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ මහලේකම්තුරු ඉන්නේ. අන්නේ ජනාධිපති කාර්යසාධන බලකාය යෝජනා කරේ උතුරු නැගෙනහිර අපේ සංස්කෘතික උරුමයන් පදනම් වූ ඉතිහාසමය සෞභාග්‍යමත් ගම නිර්මාණය කිරීම. මම ඌව වෙල්ලස්සට යෝජනා කරපු දේ තමයි වෙල්ලස්ස නැති වෙච්ච ශ්‍රී විභූති නැවත මතු කරන්න. එතුමාගේ නායකත්වයෙන් වෙල්ලස්ස ගොඩනගෙන අපේ වාරසිතියම අපේ සංස්කෘතික උරුමයන් අපේ බෞද්ධ උරුමයන් සහිත ඉතිහාසමේ තිබුණු සෞභාග්‍යමත් ගම නිර්මාණය කරන ජනාධිපති කාර්යසාධන බලකාය. ඒක දෙවෙනි එක තමයි අපේ පළාතේ කර්මාන්ත හැදිලා නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැහැ. ගම්මිරිස් වල රබර් වල අපේ පළාතේ බඩේනික වැවෙනවා, දෙහි වැවෙනවා. ලෝකේ හොඳම දොඩම් බයිබල් ඔරෙන්ජ් කියලා සුද්දා කිව්වේ. ඒවා වැවෙනවා. කෙසෙල් තියෙනවා, අන්නාසි තියෙනවා. ඊට පස්සේ පැණි කොමුරු තියෙනවා, වට්ටක තියෙනවා. ලෝකේ හැම රටක්ම තමන්ගේ කෘෂි ද්‍රව්‍ය වලින් ලෝකෙ ඉදිරියට ගෙහින් තියෙන්නේ රටේ මිනිස්සුන්ට නිෂ්පාදනය කරන නිෂ්පාදන ද්‍රව්‍ය අතරින් අතිරික්ත දෙයක් කියලා ලෝකෙ නිෂ්පාදනය. කියන්නේ ඒක ලෝකෙ හැම රටකම අතිරික්තයක් තියෙනවා. අපේ ලංකාවේ හැදෙන අතිරික්ත කර්මාන්ත නැහැ. අවුරුදු 72ක් අපි හැරිලා බැලුවොත් අතිරික්ත කර්මාන්ත නැහැ. අපිට අවිල තියෙන බහුජාතික සමාගම් වල කර්මාන්ත අවිල තියෙනවා. එක්ක ඒගොල්ලන්ගේ නියෝජිත කර්මාන්ත අවිල තියෙනවා. නැත්නම් ඒගොල්ලන්ගේ අලෙවි කරුවන් අපි අලෙවි කරුව විතරයි. අපි බිස්නස් පාර්ට්නර් කෙනෙක් විතරයි. අපේ කර්මාන්ත හැදිලා නැහැ. වෙල්ලස්සේ තියෙන පැල්ලත් සෙවණගල විතරයි. අන්න වෙල්ලස්සේ බුත්තල තියෙන ඓතිහාසික මහා කුකුරම්පල යපස්නිදිය. මේ තියෙන්නේ ඒකේ මේ තියෙන්නේ කුකුරම්පල යපස්නිදිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාඥ අතුල සේනාරත්න මහත්තයා කරපු කැණීම් බලපත්‍රය. ඉන්දියන් සමාගමක් කරනවා ඒකෙන් කියනවා ටොන් මිලියන් 50ක් තියෙනවා කියලා මේ යපස්නිදියේ. ඒ වගේම ටොන් මිලියන් 90ක් තියෙනවා කියලා ජර්මන් සමාගමක්. ඒ කියන්නේ සාමාන්‍ය භූ විද්‍යාඥයන් අවුරුදු 100කට මෙරට යකඩ නිපදවන්න පුළුවන්. යකඩ ගේන්න ඕනේ නැහැ. යකඩ නිපදිය හැකි ආසියාවේ හොඳම කර්මාන්තශාලාව වෙල්ලස්සේ හදන්න පුළුවන්. මම ඒ සඳහා යෝජනා කළා තියෙනවා. යෝජනා කරා. විමල් විරසමතුමාට යෝජනා කරා ඉදිරි කැබිනට් එකට මේක ගේනවා. ඒ සම්පත් කර්මාන්ත අමාත්‍යාංශයට පවර ගන්න යෝජනා කරා. එතුමා එකට එක ගා ජනාධිපතිතුමා. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි සුළු හා මධ්‍ය පරිමාණ වලට මේ අතිරික්ත කර්මාන්ත නිර්මාණය කරන ආයෝජන කලාපයක් වෙල්ලස්සර දෙන්න කියලා කිව්වා කර්මාන්ත පුරයක්. ඒකත් එතුමාගේ නිල Facebook ගිනේ මේ මම දැක්ක පෙරේද දාලා තියෙන උදේශාන්ත මන්ත්‍රීවරයා කරපු යෝජනා ටික මම ඉටු කරනවා කියලා. අලි මිනිස් ගැටුම තියෙන ප්‍රදේශයක් වුව වෙල්ලස්සේ. අලි මිනිස් ගැටුම ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕනේ. අලි මිනිස් ගැටුමට මට මතකයි හිටපු අමාත්‍යවරයා ගාමිණී ජයවික්‍රම ඉන්න කාලේ. අලි මිනිස් ගැටුම වළක්වන්න මම කරපු විවාදයකදී ලංකාවේ පේටන්ට් බලපත්‍ර හිමියා මම පාර්ලිමේන්තු ගැලරියට ගෙනාවා. මම මේ දැන් ඉන්න අපේ වනජීවි ඇමතුමාට එක් වෙලාවකට ජනරසේන ඇමතුමාට කිව්වා. මේක විසඳන්න తాවකාලික වැලසර බෑ. ඒ නිසා එතුමාට යෝජනා කරා අලිමිරිස් ගැටුම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් හදන්න උදේශාන්ත මන්ත්‍රීවරයා සඳහා විශාල මම පෞද්ගලික විශ්වාස හැදෑරීමක් කරපු කෙනෙක්. ඒ පේටන්ට් බලපත්‍රලාභියාගේ පේටන්ට් එක සම්පූර්ණ කීප එකෙන්. ලෝකෙ කිසිම රටකට ඒ විද්‍යාත්මක විසඳුම නැහැ. ඒක කළොත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනවා, කෘෂිකර්මාන්ත ප්‍රවර්ධනය වෙනවා, අපේ වාරි පද්ධතිය හදන්න පුළුවන්. ඒ එක්ක ඒ ජනපද කොට නැගෙනවා. අලියයි මිනිහයි අතර ගැටුම සඳහා කාලිකව නවතිනවා. මේ ලංකාවට මේ ජාතික ප්‍රතිපත්තිය ගේන්න පුළුවන්. ඒක කරන්න ඕනේ. ඒ යෝජනාවත් කළා. ඒ ආදි වශයෙන්. ඊට පස්සේ අපේ පළාතේ මම හදනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට බීජ බැංකුවක්. වෙල්ලස්සේ බීජ, රටේ සිංහල බීජ 1500ක් මංගාව බීජ තියෙනවා. ආලංග, කොරටුමේ, කහමු, වෙදමු, තියමරා, හේන් වැටකොළු, ඇද්දල බණ්ඩක්, රතු බණ්ඩක්ක මේ ඔක්කොම අපේ ගෙදර දෙනවා. මගේ ගෙදර පර්චස් 22කමාරයි. මට ලංකාවේ කොහෙවත් ඉඩක් නැහැ. පර්චස් 22කමාරක් තියෙන මගේ මොනරාගල ධම්මෝ දෙමාවතේ තියෙන ඉඩමේ මේ ඔක්කොම තියෙනවා. අර පහුගිය දවස් ඒක නිසා අපි එතුමට යෝජනා කළා. මේ බීජ වලින් හෙළ පාරම්පරික ගොවිතැන ආරම්භ කරමු.
වස විස නැති ගොවිතැනක් ආරම්භ කරනවා. ඒකේ කාලේ හරි. දැන් ඔබතුමා ගොවිතැන ගැන කතා කරපු හින්දා මේ අවසන් විනාඩි දෙකේ අපි ඉන්නේ. ඔබතුමාගේ මොන්රාගල් දිස්ත්‍රික්කයේ කොන තමයි ඉංගිනියාගල. ඩීඑස්එන් එක සමුද්‍ර පල්ලෙහා තියෙනවා අර මේ වී ගබඩාවට අවශ්‍ය කරන ලොකු කර්මාන්තයක් හරි ගැස්සලා. ඒක අවුරුදු ගානක ඉඳන් මේක දි รา පත් වෙලා යනවා. දැන් මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා. මම දැක්ක පහුගිය දවස්වලේ ඒ ජනතාව කතා කළා මේක සම්බන්ධයෙන් මොකක් හරි. ඒක අපි යෝජනාවක් කරලා තියෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ ඉරියාල සේනානායක සමුද්‍රය ආරම්භ වෙන කාලේ මොන්රාගල්ට අයිති වෙන්නේ. ඔව් මොන්රාගල් දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ සේනානායක සමුද්‍ර සීමාවේ. ඒක බහුකාර්ය යෝජනා ක්‍රමයක් හැටියට සේනානායක සමුද්‍රයේ නිර්මාණය වෙන්නේ. සීනි කර්මාන්ත ශාලාව වීඇලේ මණ්ඩලය. ලංකාවේ වීඇලේ මණ්ඩලය 1977 පස්සේ මේ විවෘත ආර්ථික ක්‍රමවේදය ඇතුලේ වීමෝල් වැහිලා ගියා. දැනට මම දන්නවා යහපාලන ආණ්ඩු කාලේ වීමෝල් 5000 ගාන කුඩා වීමෝල් වැහුණා. ජනාධිපතිතුමාට වැඳලා ඉල්ලනවා මේ රටේ ඒ වීමෝල් ආරම්භ කරන්න ඕනි. ඉගිනියාගල තියෙන මහා වීමෝල අපි ඒකේ තාක්ෂණය දැන් අපි ඒක ඇති වැඩක් නෑ. අලුත් තාක්ෂණ ගෙනල්ලා පටන් ගන්න ඕනේ. ඇඹිලිපිටියේ කඩදාසි සංස්ථාව ආරම්භ වෙන්න ඕනේ. ඒ වීමෝල ආරම්භ වෙන්න ඕනේ. මොනරාගල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ඇති වෙන්න ඕනේ. ඒ වගේම රට පුරාම වී වලට සහතික මිලක් ඕනේ. ගම්මිරිස් වලට මිලක් ඕනේ. රබර් වලට මිලක් ඕනේ. ඒ අද රබර් ගොවිය දරට දානවා. මේ වී ගොවියට මිලක් නැහැ. පැණි කොමඩු වල අතිරික්ත කර්මාන්ත නිසා මිලක් නැහැ. ඒ නිසා ඒ කර්මාන්ත ඕනේ වී වලට සහතික මිලක් ලැබිලා වී ගොවියා අටුකොටු පිරුණු තැනකට එන්න මේ රටේ වීඇලේ මණ්ඩල ආයි නැවත ශක්තිමත් කරන්න ඕනේ. හොඳයි. අපි අවසන් තප්පරකේ පේන්නේ උදේශාන්ත ඔය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න මෙවර ජනතාව වරමක් දෙයිද? අනිවාර්යෙන්. මම අතීත උරුමේ අනාගත මුද්‍රාව කියලා මේ ප්‍රතිපත්ති දැක්ම මම පළවෙනි වතාවට අපේක්ෂකයෝ කීප දෙනා අතරින් 9 දෙනා අතරින් ජනාධිපතිතුමාට මගේ ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. ඒකේ කියවෙනවා මම මේ වෙල්ලස්ස ගැන මගේ ප්‍රතිපත්ති දැක්ම මේ තිබෙන්නේ මේ ප්‍රතිපත්ති දැක්ම. ඒ නිසා මම විශ්වාස කරනවා මුහුදු මහා විහාර රැක ගන්න ගියපු පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගුරුකාන්තේ නායරු පන්සලේ හාමුදුරුව ආදාහනය වෙද්දී ඒකට ගියපු එකම සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දෙවනගල පුදබිම රැක ගන්න තනියෙන් මම සටනට ගියා. මේ අගෝස්තු 5ට කලින් කූරගල ඓතිහාසික භූමියටත් මම එනවා බලංගොඩ. ඒක මගේ රටේ බෞද්ධ උරුමය වෙනුවෙන් ජීවිතේ පුදාහව මම මේ සටන කරනවා. මේ රටේ මුස්ලිම් අන්තවාදී අරගලේ අන්තවාදයේදී මුහුදු මහ විහාර රැක ගන්න බැරුව ඉන්නකොට එතන ගියා තනියෙන්. යාපනයේ ගුරුකන්දට ගියා හාමුදුරුවෝ ආදාහනය වෙන වෙලාවේ කවුරුත් නැති වෙච්ච වෙලාවේ. එතනට මහා සංඝරත්නය එක තනියෙන් බැස්සා. විග්නේශ්වරන්ගේ බලපෑම මැද්දේ. මට ආත්ම හයිය තියෙනවා තනියෙන් ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මට ආත්ම ශක්තිය තියෙන එක ලැබුණේ බෞද්ධ අධ්‍යාත්මයෙන්. බෞද්ධ අධ්‍යාත්මයක නිසා එය කළ හැකි කියලා ආත්ම විශ්වාසය මට තියෙනවා. ජනතාව වෙනුවෙන් වරමක් දෙයි කියලා එතුමා විශ්වාස කරන්නේ. අපි ඔබතුමාට සුබ පතනවා. පාර්ලිමේන්තුවේ මෙවර නියෝජනයක් සඳහා ඔබට ජනතා වරමක් ලැබෙවි කියලා විශ්වාසයත් එක්ක අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මොන්රාගල් දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ අපේක්ෂක උදේශාන්ත ගුණසේකර මැතිතුමන්ට මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන වෙලාවේ තුම මොනවද කරන්න සූදානම් වෙන්නේ කලේ මොනවද කියන කාරණේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න අද 7 වෙනි පැය විශේෂ වැඩසටහන සහභාගී සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙන්නේ. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ තවත් ඉන්නවා නියෝජිතයෙක් ඔබට අදහස් දක්වන්න. විරාමෙන් පස්සේ අපි යලිත් 7 වෙනි පැයත් එක්ක අපි මේ විනාඩි කිහිපය වෙන් කරන්න සූදානම් වෙන ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මැතිතුමන්ට පහුගිය කාල සීමාව තුළ MCC ගිවිසුම පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කළා. මැතිවරණය ආසන්න වෙද්දී යලි ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් අර සංස්කෘතික අරමුදලේ මුදල් අවිභාවිතාවක් පිළිබඳව අගමැතිවරයා පත් කළ කමිටු වාර්තාව පසුගියදා අගමැතිවරයාට බාර දුන්නා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැඹුරු කියවීමක් තියෙනවා. 3-2 බලයක් ඉල්ලනවා 20 වෙනි සංශෝධනයක් අරගෙන එන්න. මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි ටිකක් ගැඹුරින් අද කතා කරන්න හිතුවා ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මැතිතුමන් එක්ක. තමත් මාතරින් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. මම කැමතියි මේ මයුර ගුණවංශ මැතිතුමනි ඔබතුමාගේ හැදෑරීමත් එක්ක කියවීමත් එක්ක MCC ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් සූදානමක් තියෙනවා කියලා යම් තැන්වල සාකච්ඡා වෙනවා. ඇත්තටම මේ MCC ගිවිසුම ඔබතුමාලගේ හැදෑරීමත් එක්ක අනිත් පැත්තෙන් ලලිතසිරි ගුණරුවන් කමිටුවේ වාර්තාව අධීක්ෂණය කරනකොට ඒක ටිකක් කියවනකොට ගැඹුරින් හදාරනකොට තියෙන කරුණු කාරණාත් එක්ක MCC ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව වන කතිකාවතක් තියනවද? අත්සන් කරන්න සුදුසු ගිවිසුමක්ද? කිසිසේත්ම නැහැ. මොකද අපි 2018 ඉඳලා මේ ගිවිසුම MCC ගිවිසුම සෝෆා එක්සා කියන ගිවිසුම සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ඇති කරන්න බොහෝ උත්සාහ ගත්තා. ඒ උත්සාහයන් තුළ අපි ඒවා අධ්‍යයනය කළා. ප්‍රථමයෙන්
ඒ අධ්‍යයනයන් තුළින් අපි දැක්කා මේක යුද උපායමාර්ගික මහා සැලසුමක කොටසක් හැටියට. ඒ තත්ත්වයන් තුළ අපිට සිද්ධ වුණා ඒ සමාජගත කරන්න ඒවයින් ඇතිවෙන අනිසි ප්‍රතිවිපාක. ඒ කියන්නේ රටේ ආරක්ෂාව, ස්වෛරීභාවය, ඊට පස්සේ අපේ නිදහස හැම දෙයකටම අයිතු විදිහට බලපෑමක් ඇති කරන්න පුළුවන් ඒ ගිවිසුම් එකවර සහ ඒ ගිවිසුම් යටතේ ඒ කට්ටියට අවශ්‍ය විදිහට පනත් සංශෝධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම. ඉතින් අපි දකින්නේ ඒ 19 වෙනි සංශෝධනය සිට ඊළඟට ආපු සමහර අනපනත් ඒ විදේශ විනිමය පනත වෙනස් කරා. ඒ වගේ 2015 සිට 2019 දක්වා ආපු අනපනත් පවා සියල්ලම ඒ අර ප්‍රධාන සැලසුමක කොටස් හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ තත්ත්වය තුළ අපි මුල ඉඳලා මේ අධ්‍යයනය කළා. අපි සමාජ මතයක් ඇති කරන්න උත්සාහ කරා. අවසනාවකට වගේ මේ පිළිබඳව ජනතාව අතරට ඒ මතය ගෙනියෑමට දේශපාලඥයන් සහ මාධ්‍ය පවා යම් ආකාරයකට ප්‍රමාණවත් දායකත්වයක් දැක්ුවේ නැහැ. ඒ තත්ත්වය තුළ එක වෙලාවක මේ රට සම්පූර්ණයෙන්ම පාවා දෙන තත්ත්වයක් ආව පුද්ගලයෝ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ අභිලාෂයන් අනුව. ඒ අයට කැබිනට් අනුමැතින් පවා මංගල සමරවීර ඇමතිවරයාට දීලා තිබ්බා MCC ගිවිසුම අත්සන් කරන්න. අර උඩුදුම්බර කාශ්‍යප හිමියන් සහ උපවාස අත්සන් කරලා එදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ප්‍රකාශයක් නිකුත් කළා ඒකට විරුද්ධත්වය පෑවා. ඒ මත තමයි ඒ අත්සන් නොකිරීම සිද්ධ වුණේ. ඉතින් ඒ හින්දා මේ රට මොකද්ද වාසනාවකට වගේ ඒ උන්වහන්සේලා මැදිහත් වෙලා ක්‍රියාකාරී දේශපාලනයේ හිටිය අතර වින්න සමාජික හැටියට විමල් වීරවංශ ඇමතිවරයා, උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා, ඊට පස්සේ සරත් වීරසේකර මහතා, ඊට වසුදේව නානායක්කාර මහතා, ඒ මතා උල්ලා මහතා, ඒ වගේ අය තමයි ඇත්තටම දේශපාලන ක්ෂේත්‍රයේ ඉඳලා මේකට මැදිහත් වුනේ. ඉතින් ඒ අයත් එක්ක පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ ඇතුළු ස්වාමින් වහන්සේලා සක්‍රියව දායකත්වය ලබා දීලා ඒවෙන් තමයි ඔය යන්තම් ඒ රට තව අවුරුදු 500 ගානකට අපි අවුරුදු 500 ගානක් යටත් විජිතයක් වෙලා ඉඳලා නිදහස ලැබුවා. අපි තවත් අවුරුදු 500 ගානකට බැඳ තබන මේකෙන් ගැලවුණේ රට. මයුර ගුණවර්ෂ මැතිතුමනි, දැන් ඔබතුමාලගේ හැදෑරීමත් එක්ක MCC ගිවිසුම අධීර දෙකක් අත්සන් කරලා තියෙන්නේ. තව එක අධීරයි තියෙන අත්සන් කරන්න. ආපස්සට හරවන්න පුළුවන් තත්ත්වයකද තියෙන්නේ, නැත්නම් මේක යම් බැඳීමක් තියෙනවද MCC ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන්? නැහැ. මොකද එක ගිවිසුමක මූලික ගිවිසුමක් අත්සන් කරලා ඊට පස්සේ ඒක සංශෝධනය කරලා 2018 ජූනි මාසේ අත්සන් කරලා තියෙනවා. ඒ අත්සන් කරලා තිබ්බට දැන් මේ කමිටු වාර්තාවේ තියෙනවා ඒ යම් මුදල් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් දුන්නා කියලා. හැබැයි ඒ ඇමරිකානු තානාපති කාර්යාලය සහ අනිත් අය කියන එහෙම මුදල් දුන්නේ නැහැ කියලා. ඉතින් මුදල් දුන්නේ නැත්නම් ඉතින් අපිට කලබල වෙන්න හේතුවකුත් නැහැ. දුන්නත් රටක ස්වෛරීත්වයට බලපාන අන්තර්ජාතික ගිවිසුම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමිතීන් අනුවත් ඒවා ඒ රටක ජනතාවකට අනිසි ලෙස බලපාන්න පුළුවන් නම් ඒවෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. කොහොමත් මේ ගිවිසුම කිසිම මං හිතන්නේ නැහැ මේ රටේ කිසිම නීතිමය ජාතික හා ජාත්‍යන්තර නීති අනුව බැඳීමක් අපිට ඇති කරනවා කියලා. ඔබතුමාගේ හැදෑරීම අනුව පහුගිය කාල සීමාව තුළ ටිකක් බරපතල විදිහට සාකච්ඡාවක් ලක් වුණා. රටේ ස්වෛරීත්වයට මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන යම් ගිවිසුම් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ අභිමතයේ පරිදි නෙවෙයි, පාර්ලිමේන්තුවේම අනුමැතිය මත පදනම් වෙලා අත්සන් කරන්න කටයුතු සම්පාදනය කරන්න කියලා. ඉදිරි දැක්මක් පිළිබඳව කතා කරද්දී ඔබතුමා විශ්වාස කරන්නේ එහි තියෙන සාර්ථකත්වය අසාර්ථකත්වය ඔබතුමා කොහොමද ඒක පරතරය කොහොමද හඳුනගන්නේ? ඔව්, ඇත්තම මේ තියෙන දැනට තියෙන නීති රාමුව තුල ඕනම නීතියක් ඕනම දෙයක් අවභාවිතා කරන පුද්ගලයාට ඒක විනාශකාරී ආයුධයක් වෙනවා. ඕනම දෙයක්. අපි අවියාද විතර නෙවෙයි, සාමාන්‍යයෙන් නීතියේ තියෙන ප්‍රතිපාදනත් එහෙම භාවිත කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් MCC එක හරහා MCC අත්සන් කරන්න ගිය ක්‍රියාවලියේදී සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා
තව නීතිමය රාමුව ශක්තිමත් කළ යුතුයි කියන මතය අපි ඉන්නවා. ඒ සඳහා දැනට අපි පනතක් අලුත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගන්න ඕන පනතක් අපි දැන් සකස් කරමින් ඉන්නවා. ඒ විද්වත් කමිටුවක් මගින් ඒ ගැන අදහස් දක්වමින් සකස් කරමින් ඉන්නවා. ඒ වගේ ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. නැත්නම් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕනේ මේ අත්සන් කරන්න යන ක්‍රියාමාර්ගයන් පිළිබඳව. මොකද දැන් අවුරුදු 4කට 5කට පත් වෙන රජයක් ඊට පස්සේ අවුරුදු 100 ගණනක් අපේ ජනතාව සහ මේ රට බැඳ තබන ගිවිසුම් වලට ඇතුළත් වීමට ඔවුන්ට නීතිමය සදාචාරමය අයිතියක් නැහැ. ඔය හැම රජයක්ම සෑම රාජ්‍ය සේවකයෙක්ම සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ අයිතිකාරයෝ නෙවෙයි. මේ සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. මේ රටේ බාහිරකාරයන් හැටියට වාරකාර වගකීමක් දරන පුද්ගලයන් හැටියට ක්‍රියා කළ යුතුයි. ඉතින් ඒ වගකීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ වගකීම සිද්ධ වෙන තැනකට මේ රටේ දේශපාලනඥයන් සහ නිලධාරීන් පවා ගෙන යා යුතුයි කියන එක තමයි ඒ පසුබිම තුල තමයි අපි මේ නීති වෙනස් කළ යුතුයි කියලා කියන්නේ. ගුණරුවන් මහත්තයා එක තැනකදී කියනවා මේ දැන් ඩොලර් මිලියන 480 අපිට ලැබෙනවා නම් ඒක කොන්දේසි මත පදනම් වෙලා රටට යහපතක් සිද්ධ වෙනවා නම් මේක අත්සන් කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක එතෙන්දී ඇත්තට මේ වාර්තාවේ පළවෙනි පිටු 52 මම මහජනතාවටත් ආරාධනා කරනවා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටත් ආරාධනා කරනවා ඒක කියවලා බලන්න කියලා. එතෙන්දී කියන්නේ දැන් කියන හැටියට ආධාරයක් වෙනවා නම් ඒක ආපසු ගන්න නැති මුදලක් වෙනවා නම් එහෙම ඒක දෙනවට කමක් නැහැ. නමුත් අර ඒකේ වටා බැඳ තියෙන කොන්දේසි සහ අනිකුත් ගිවිසුම් මගින් අපිට අපේ රටට වෙන හානියත් ඒ වාර්තාවේ කියනවා. කියන්නේ දෙන ආධාරයට වැඩිය බරපතල හානියක් සිද්ධ වෙනවා. බරපතල හානියක් වෙනවා. අපේ ජනගහනයෙන් බෙදුවොත් ඔය ආධාරයෙන් රුපියල් 4100 එක පුද්ගලයෙකුට වැටෙනවා. එතකොට ඒකත් දැන් මේ බොහෝ දෙනා හිතන් ඉන්නවා මේක මේ රජයේ භාණ්ඩාගාරයට දෙන එකක් කියලා. මේ ගිවිසුමේ පැහැදිලිව තියෙනවා. ඒ සියලුම මුදල් පෞද්ගලික බැංකුවක තැන්පත් කළා රජය හා සමාන්තර බලතල තියෙන MCA ශ්‍රී ලංකා කියලා අපේන් සීමිත සමාගමක් හදලා ඒ සමාගම හරහා තමයි වියදම් කරන්නේ. එතකොට මේක භාණ්ඩාගාරයට එන්නේ නැහැ. හැබැයි මේකේ ඒක අවුරුදු 5ක කාලයක් උත විෂයන් 11කට බෙදී ගිහිල්ලා ඒ වියදම් කරන්න ඕනේ. ඒකෙත් ඒ විෂයන් 11 තුලත් යම් වෙලාවක රජයේ අයවැයෙන් මුදල් වෙන් කරන විෂයන් සඳහා අර මුදල් MCC අර මුදල පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ බොහොම කූටෝපාය ක්‍රමයක් මගින් ඒ ගිවිසුම් සකස් කරලා තියෙන්නේ අර අවශ්‍ය වෙලාවට අපිව බැඳ තබා ගන්න ඕන අස්සන ලබා ගත්තන් පස්සේ ඒ කට්ටිය වෙන රටවල් වල සිද්ධ වෙලා තියෙනවා. ඒ අය ඊට පස්සේ මුදල් වියදම් කරන්නේ නැහැ. ඒ හින්දා ඒක සම්පූර්ණයෙන් අර ඇමක් හැටියට තමයි මම දකින්නේ. ඔබතුමා විශ්වාස කරනවාද වර්තමාන ආණ්ඩුවට ගැඹුරු හැදෑරීමක් තියෙනවා MCC ගිවිසුම සම්බන්ධයෙන් කොහෙත්ම MCC ගිවිසුම අත්සන් කරන්න නැති වෙයි කියලා? මට විශ්වාසයක් තියෙනවා. මොකද මම ඔය ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවත් අයත් එක්ක ඉන්නවා. එතකොට ඒ අයත් එක්ක පෞද්ගලික මට්ටමිනුත් කතා කරලා තියෙනවා. ඒ අය සියලු දෙනාම මේ මතේ ඉන්නවා. එතකොට මේ විශේෂයෙන්ම මේ ගුණරුවන් කමිටුව මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශවල පැහැදිලිවම මේක රටේ ආරක්ෂාවට ජනතාවට රටේ පරමාධිපත්‍යයට හානි කරයි කියන කතාව සම්පූර්ණයෙන් කියලා තියෙනවා. ඒ හින්දා ඒ වගේ දැන් කෙනෙක් අපිව ගිවිසුමකට ඇතුළත් කරගන්න එද්දී ඔහු පිරිසුදු අරමුණකින් නෙවෙයි නම් එන්නේ. වෙනත් අරමුණක් යටි අරමුණක් පදනම් කරගෙන නම් අපි සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපිට තියෙන හොඳම දේ තමයි ඒක ප්‍රතික්ෂේප කිරීම. හැබැයි මෙතන උනේ මේ රට තුළම මේ රට පාවලා දෙන්න පුළුවන් බලය මහජනතාවගෙන් බලය අරගෙන මේ රට පාවලා දෙන්න ක්‍රියාත්මක වෙච්ච අගමැතිවරයෙක් මුදල් ඇමතිවරයෙක් ඇතුළු නිලධාරි මණ්ඩලයක් හිටියා. ඒක තමයි අපිට තියෙන අවාසිය. ඉතිහාසයේ පුරාම අපි හැම වෙලේම යටත් විජිතයක් වෙලා හරි තියෙන්නේ පාවලා දීලා හරි තියෙන්නේ අවියායුධ බලයට වැඩිය කිව්සුම් වගේ. එහෙම නැත්නම් අපි සද්භාවයෙන් විශ්වාස කරලා වැළඳගත්ත මිනිස්සු තමයි අපි යටත් කරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ ගිවිසුම කිසිසේත්ම රටට අවශ්‍ය ගිවිසුමක් හැටියට මම කොහෙත්ම දකින්නේ නැහැ. මුදල් දිහා විතර බලලා අපිට තීරණ ගන්න බෑ.
මයුර ගුණවර්ෂ මැතිතුමා ඔබතුමාට අපේ රටේ පොදු නීතිය පිළිබඳව එතනින් එහාට ගිහලා අපරාධ නීතිය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් තියෙනවා. ඔබ ජනාධිපති නීතිඥයෙක්. අපි දන්න කාරණයක් තමයි අපේ රටේ මහජන මුදල් අවභාවිතා කළ උදවිය සොයා බැලීම වෙනුවෙන් විවිධ කමිෂන් පත් කරා. විවිධ වාර්තා ඉදිරිපත් කළා. මහ බැංකු සිදුවීම සම්බන්ධයෙන් ඊට පස්සේ මේ ඊයේ පෙරදා අගමැතිවරයා පත් කරනවා අර සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳව. ඊට කලින් පැවතිච්ච ආණ්ඩුවටත් තිබුණා යම් බරපතල වැරදි. ඒ පිළිබඳවත් යම් කමිටු හරහා අපි දැක්ක තොරතුරු හොයනවා. ඒ වගේ මාධ්‍ය ඉස්සරහටත් ඇවිල්ලා කියනවා මෙන්න මේවා අහු වෙලා තියෙනවා, මෙන්න මේවා දේවල් සිද්ධ වෙලා තියෙනවා, මෙන්න මේවා වංචා කරලා තියෙනවා, මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් අවභාවිත කරලා තියෙනවා කියලා. හැබැයි කොතනකදවත් අපි දකින්නේ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාගේ හැදෑරීම අනුව ඒ බරපතල වංචාවන් සිද්ධ වුණු උදවියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක් අපේ රටේ නීති ශාස්ත්‍රය තුල නැද්ද? නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම නීතිය ප්‍රමාණවත් විධාන තියෙනවා ඒ සම්බන්ධයෙන්. ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ක්‍රියාත්මක වීමේදී ඇත්තටම ඒක හරිම ඛේදවාචකයක්. මොකද රටක මුදල් මහජනතාවගේ මුදල් භාවිතා කිරීමේදී අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. අපි ඉන්න මරණාධාර සමිතියක සම්පාකාර සමිතියක ගත්තත් ඒ මුදල් භාවිතය සම්බන්ධයෙන් හැමෝම හොයලා බලනවා. දැන් මේ සිද්ධ වෙලා තියෙන දේවල් අනුව හැම බලපුවාම මේ රජයේ මුදල් බිලියන ගණන් වලින් පොඩි ගණන් වලින් නෙවෙයි පොඩි ගණන් වලින් කරන මනුස්සයව අල්ලන්න ගොඩක් අය ඉන්නවා. ඔව් කියන්නේ පොල් ගෙඩි පහක් කරගෙන ගියොත් සමහරලාට උසාවි දාලා පිහිරෙත් යවනවානේ. ඔව් ওই පොඩි ගණන් වලින් සිද්ධ වෙන දේවල් අල්ලන්න බොහෝ අය ඉන්නවා. ලොකු ගණන් වලින් සිද්ධ වෙන දේවල් අල්ලන්න ඉදිරිපත් වෙන ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ ක්‍රමවේදය තමයි මේ කමිටු පත් කරලා සකස් කරමින්. මම දැක්ක සංස්කෘතික අරමුදලෙත් කෝටි 52ක්ද 54ක්ද අවභාවිත බිලියන 11ක අවභාවිත කරලා තියෙනවා. බිලියන 11කට ආසන්න ප්‍රමාණයක්. දැන් අපි බලන්න ඕනේ දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ඇති කරලා තියෙන්නේ යම් කිසි පරමාර්ථයකට. ඒක පනතකින් 1.87 පනතකින් ඇති කරලා තියෙන්නේ. ඒ පනතය ඇති කරන්නේ යම් කිසි මහජනතාවට මේ රටට ඒ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න. එතකොට දේශපාලඥයෙකුට හෝ නිලධාරියෙකුට ඇවිල්ලා ඒ අරමුණු පරමාර්ථ වලින් පරිබාහිරව ගිහිල්ලා එම මුදල් වැය කරනවා නම් ඔහු හැම වෙලේම ඒ වගේ වගකීම පෞද්ගලිකව ගන්න ඕනේ. ඉතින් පෞද්ගලිකව එහෙම වගකීමක් පවරලා වුන්ගේ අය කර ගැනීමක් හෝ වුන් නීති ක්‍රියාත්මක කිරීමක් හෝ දකින්නේ නැහැ නේ. උතන තමයි ගැටලුව තියෙන්නේ. එතන තමයි ගැටලුව තියෙන්නේ. එතන ඒ ගැටලුව විසඳන්න ඕනේ ප්‍රථමයෙන් ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. මේ රට තුල දේශපාලඥයා කියන පුද්ගලයා සර්ව බලධාරී නෙවෙයි කියන මතය සමාජගත වෙන්න ඕනේ. හැබැයි එතෙන් සමාජගත වෙන්න නම් නීතිය උන්ට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ වගේම නිලධාරීන් දැනගන්න ඕනේ මේ රටේ මහජනතාවගෙන් නිදහස් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ සමහර වෙලාවට ශිෂ්‍යත්ව ලබාගෙන ඇවිල්ලා ඊට පස්සේ තනතුරු දාලා ඒ වැටුප් අරගෙන මහජන බදු මුදල් වලින් එහෙම මේ කළ මේ කට්ටිය ඒ දේශපාලඥයාට හේ කියන්න ඕන හින්දා හරි එහෙම නැත්නම් තමන්ගේ වාසිය තකාගෙන මේ නිලධාරී පැලැන්තිය එහෙම ක්‍රියා කිරීම මං කියන්නේ විධායක ශ්‍රේණියේ ඉහළ මට්ටමේ ඉන්න නිලධාරීන් ඊට පහළ ඉන්න සේවකයන් නෙවෙයි. ඒ අය සමහර වෙලාවට අනක්‍රියාත්මක කරන අය. ඒ අයට නියෝගයක් දුන්නාම ඒ රාජකාරී වශයෙන් ඒ අය බැඳිලා ඉන්නවා. නමුත් ලේකම් වරුන් හැටියට අතිරේක ලේකම් වරුන් හැටියට ඉහළ ස්තරයේ රාජ්‍ය පරිපාලනයේ ඉහළ ස්තරයේ ඉන්න සීලව නිලධාරීනුත් මේවට වග කියන්න ඕනේ. හොඳයි අපි අවසන් විනාඩි කිහිපය තුළ ඉන්නේ. මට මේ මයුර ගුණවංශ මැතිතුමනි දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නීතිය නිවර්තිම ක්‍රියාත්මක කරයි නීතියේ සමානාත්මතාවය අපිට අත්විඳින්න පුළුවන් වෙයි කියන කාරණය පිළිබඳව පොදු මහ ජනතාව තුළ තියෙන යම් විශ්වාසයක්. ඒ විශ්වාසය යථාවත් කරන්න නම් මේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අභිනව පාර්ලිමේන්තුව තුළ අලුතින් නීති ප්‍රතිපාදන නීති කෘත්‍ය නිර්මාණය කරන්න ඕන? පළමුව මම දකින්නේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි සංශෝධන 19ක් දැන්ට ක්‍රියාත්මක වෙනවා. තව දෙකක් ගෙනල්ලා තියෙනවා ක්‍රියාත්මක වුණේ නැහැ 20 සහ 21. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් මේවා පැන නැගිලා තියෙන්නේ හරියටම මේ දේශයේ අක්මුල් බැහැපු වෘක්ෂන් හැටියට නෙවෙයි. ඒවා සමහර වෙලාවට අප මත මේ
අපේ දැනුවත් හෝ නොදැනුවත් අපිට බලෙන් පටවපු දේවල්. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම මේ දේශයට ගැලපෙන අපේ පැවති දේශපාලන ක්‍රමයන්ට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි. ඔබතුමා යෝජනා කරන 72 78 වගේ 2020 අලුත් ව්‍යවස්ථාවක්ද? නැත්නම් තවත් පැලැස්තරයක්ද? නෑ අලුත් ව්‍යවස්ථාවක්. අලුත් ව්‍යවස්ථාවක් ඒ කියන්නේ දේශීය දේවල් වලට සහ දේශීය වටිනාකම් වලට වටිනාකමක් ලැබෙන ව්‍යවස්ථාවක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි මම හිතනවා මහජනතාව එකට සංවේදීමේ සැරේ ඒ නිසා ඒ අවශ්‍යතාවයට අනුව මහජනතාව කටයුතු කරනවා කියලා. අපේ රටේ තියෙන නීති ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව 3/2ක් ඕනේ සඳහා. 3/2ක් අවශ්‍යයි. එහෙම නැත්නම් ජනමත විචාරණයකට යන්න ඕන. එහෙම නැත්නම් අභිමත විදිහට කරන්න පුළුවන්. ජනමත විචාරණයකින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීමට හෝ එය අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න ඕනේ 3/2 කියන කාරණේ අවශ්‍යතාවයක් වෙනවා. අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන අලුත් ගමනක් යන්න ඕනේ. පොදු මහ ජනතාව විදිහට ඔබටත් හිතන කාරණාවක් තියෙනවා. අපි 78 ව්‍යවස්ථාවෙන් මෙපිට මේ භාවිතාව පිළිබඳව කතා කරනකොට යම් තැන්වලදී වන මේ අඩුලුහුඩුකම් නැත්නම් මේ වෙනකොට 19ක් දක්වා විච්ච සංශෝධන තුල අපේ රටට අත්විච්ච දෙයක්වත් නැහැ. අපිට හිමි කරගන්න යලි දෙයක් තියෙනවා නම් ඒක හිමි වෙයි කියන කාරණේ පිළිබඳව අවිශ්චිතතාවයක් තියෙන. ඒ නිසා මෙවර මහමැතිවරණයේදී ඔබට වගකීමක් තියෙනවා. අලුත් රටක අලුත් ගමනක් වෙනුවෙන් අලුත් දැක්මක් වෙනුවෙන් ඔබ ඡන්දය පාවිච්චි කරන්න. ඒ වෙන පූර්ණ අයිතිය පූර්ණ නිදහස ඔබට තියෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජනාධිපති නීතිඥ මයුර ගුණවර්ෂ මැතිතුමනි. ඔබතුමාට අද මේ විශේෂ 7 වෙනි පැය වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනින් සමුදෙන්නේ. අපි සමුගන්නවා අද මධ්‍යම රාත්‍රී 12න් මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අවසන් වෙනවා. ඒ නිසා ඔබ විනයගරුක පුද්ගලයෙක් විදිහට ඒවට අවනත වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබ ඉල්ලනවා. අපි අද රාත්‍රී 10ට විශේෂ තීරණයේ වැඩසටහනේ මුණ ගැහෙමු. අද රාත්‍රී 10ට විශේෂ තීරණයේ වැඩසටහනට ආරාධනා කරලා තියෙන්නේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට. එතුමන් සමගින් අද අවසන් විනාඩි කිහිපේ රටේ හෙට දවස පිළිබඳව මහමැතිවරණයෙන් පස්සේ ක්‍රියාත්මක භාවය පිළිබඳව අපි කතා කරමු. අයිබෝන්.